ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි, උදේ කාලේදී අපි වේර කියන සූත්‍රය මුල් කරගෙන දහම් කරුණු කතා කළේ. බුදුරජාන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයා මුල් කරගෙන දේශනා කළ දහම් කරුණු කීපයක් තමයි එහි තිබුණේ. එහිදී භාගතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? බය සහ වෛරය ඇතිවෙන කරුණු පහක් ප්‍රහාණය නොවීම නිසා නොවීම නොවුන කෙනා දුස්සීල කෙනා විදිහටයි හඳුන්වන්නේ කියලා. බය සහ වෛර ඇති වෙන කාරණා පහ ප්‍රහාණය වෙනවා නම් ඔහු සීලවන්ත කෙනෙක්. දුස්සීල කෙනා නිරේගාමි වෙනවා. සීලවන්ත කෙනා සුගතිගාමි වෙනවා. එතකොට සීලවන්ත භාවය දුස්සීල භාවය කුමක්ද කියලා අපට ඒ ධර්මයෙන් ඉගෙන ගන්න පුළුවන්. සීලවන්ත භාවය කියලා කියන්නේ වෛරය බය ඇති වෙන කාරණා ප්‍රහාණය වෙලා නම් එතන සීලවන්ත භාවය. ඒතර වෛරය ඇති වෙන බය ඇති වෙන කාරණා විදිහට පෙන්වනවා ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වර්ධි කාම සේවනයේ, බොරු කීම, රහමෙර පානය කියන කරුණු. එතකොට ඒ කාරණා යම් කෙනෙක්ගේ ජීවිතයේ තුල නැත්තම් ප්‍රහාණය වෙලා නම් ඌට බය වෛරය ඇති වෙන්නේ නැහැ. සීලවන්ත කෙනෙක් ਉਹ සුගතිගාමී කෙනෙක් වෙනවා. යම් කෙනෙක්ගේ ජීවිතය තුළ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වර්ධි කාම සේවනය, බොරු කීම, රහමෙර පානය කියන කාරණා ප්‍රහාණය වෙලා නැත්නම් ඒවා කෙරෙනවා නම් ඌට බය වෛරය තියෙනවා. බය සහ වෛරය ඔහුගේ ජීවිතේ තියෙනවා. ඔහු දුස්සීල භාවයෙන් යුක්තයි. නිරෙන් නිදහස් වෙලා නැහැ. ඒතර මෙලවත් පරලොවත් දෙලවම ඔහුට පීඩාකාරී. මොකද මානසික දුක් දුම්නස් වලින් යුක්තයි ඒ බය වෛර තියෙන කෙනාගේ ජීවිතය. බලන්න එතකොට අපිට තම තමන්ගේ දෛනික කටයුතු ආදී සියල්ලක්ම අඩපණ නොවන විදිහට මොන විදිහින්වත් ඒවට පාඩුවක් නොවන විදිහට ධර්මයේ පුරුදු කරන්න පුළුවන් නේද? ගොඩක් අය ළඟ තියෙන මතයක් ඒවා අදහස් කියන්නේ මේ මතිමතාන්තර. ඇත්ත නෙවෙයි. මතිමතාන්තර කියලා කියන්නේ ඇත්ත නොවන පිළිගැනීම. ඇත්තට කියන ධර්මයේ කියලා. අන් සියල්ල මතිමතාන්තර. ඒතර ගොඩක් අය ළඟ තියෙන මතිමතාන්තරයක් තමයි ධර්මයේ පුරුදු කිරීම අන්දේට බාධාවක් කියලා හිතක් තියෙනවා. නේද? ධර්මයේ පුරුදු කිරීම හම්බ කරන එකට බාධාවක්. රස්සාවට බාධාවක්. ඉගෙන ගන්න එකට බාධාවක්. ඊළඟට පෞල් ජීවිතේට බාධාවක්. ළමයි ලැබෙන එකට බාධාවක්. ලස්සනට ඇඳුම් අඳින්න බාධාවක්. ගෙවල් හදන්න බාධාවක්. ඔහොම මිනිස්සු හිතනවා. නේ? ඒව ඇත්තද? ඒව මතිමතාන්තර. වැරදි කල්පනාවන්. අතිශයින්ම වැරදි කල්පනාවන්. පොඩි වැරදි නෙවෙයි. ඒ මතිමතාන්තර වලින් වෙන්නේ මොකද්ද? සතර අපායේ නිදහස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. අපායේ නිදහස් වෙන්න තියෙන අවස්ථාව කැප කරලා ලබන්නේ මොනවද? කන බොන දේවල්, අඳුම් පැළඳුම්, තනතුරු තහනාන්තර මේ වගේ පොඩි දෙයකටයි මේ මහා කැපකිරීමක් කරන්නේ. ඒක හිතා ගන්න බැරි මොණ්ඩකමක් නේද? නමුත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් ඒ විදිහට මේ ධර්මයේ පුරුදු කිරීම අනිත් දෙයට බාධාවක් කියලා හිතෙන්නේ අය ඔය හිතවිල්ලක් එන්නේ. අපායේ නිදහස් වීම පිණිස වන ධර්මයේ පුරුදු කිරීම අනිත් දෙයට බාධාවක් කියලා හිතෙන්නේ ඇයි? ධර්මය හොඳින් නොදන්න නිසා. ධර්මයේ විදිහට දන්නවා නම් අනිත් කටයුතු වලට ධර්මයේ බාධාවක් නෙමෙයි කියලා තේරෙනව නේද? නම් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකමින් වැළකී සිටීම, වර්ධි කාමසෙන් වැළකී සිටීම, බොරු කීමෙන් වැළකී සිටීම, මද්ද්‍රව්‍ය භාවිතෙන් වැළකී සිටීම කියන කරුණු නිරෙන් නිදහස් වෙන්න උදව් වෙන දේවල්. මේ නිරෙන් නිදහස් වීම පිණිස උදව් වෙන කරුණු බාධා වෙන්නේ මොකටද? ඉගෙන ගන්න බාධාවක් වෙනවද? රස්සාව කරන්න බාධාවක් වෙනවද? ගෙවල් හදන්න බාධාවක් වෙනවද? මගුල්
වෙන උත්සව කරන්න බාධාවක් වෙනවද? දැන් මංගල උත්සවයක් කරන්න ඔය කරුණු බාධා වෙනවද? දැන් මිනිස්සු හිතන්නේ ඒ සාමාන්‍ය ගිහි සැපයට බාධාවක් කියලා හිතන්නේ. නේද? රස මිහිරි කෑමක් හදාන කන්ට බාධා වෙනවද? නෑ. ලස්සනට ඇඳුම් අඳින්න බාධා වෙන දේවල්. අරුංගල් රත්තරන් මිනිමුතු පළඳින්න බාධාවත්ද මේ ඒවා? යාන වාහන ගන්න, ගෙවල් හදන්න, තට්ටු ගොඩනැගිලි හදන්න, වෙළඳ ව්‍යාපාර කරන්න, වගා කරන්න බාධාවත්ද ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම? නෑ නේද? එහෙනම් ඇයි මේ බාධාවක් කියලා හිතන්නේ ධර්මයේ පුරුදු කිරීම? වැරදි කල්පනාවක් නේද? වැරදි කල්පනාවක්. ඉතින් ඒ නිසා ඒ වැරදි කල්පනාවට ඉඩ දෙන්න එපා. වැරදි කල්පනාවක් එන්නේ ඇතැම් විට මේ මට නම් ඇයි කියලා තේරෙන්නේ. ඇත්තටම මට තේරෙන්නේ නැහැ එහෙම. මොකක්ද හේතුව කියලා. මට හිතෙන්නේ සමහර මේ ධර්මයේ පුරුදු කරගන්නවා කියලා කරන දේවල් තියෙනවා වැඩ වැඩි වෙන දේවල්. ඒක වෙන්න ඇති කියලා මට හිතෙන්නේ මං අනුමාන කරන්නේ. ධර්මයේ පුරුදු කරලා කියනවා දැන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම ඔබට කාලය මිඩංගු කරන කටයුත්තක්ද? කාලය, මුදල්, ශ්‍රමය, එවත්නම් මේ හිත වෙහෙසන ඒ වගේ කායික මහන්සිය, චිත්ත මේ හිතේ මහන්සිය, මුදල් වේදන් වීම, ඒ වගේ මොන හරි අපිට වැය කරන්න සිදුවෙන දෙයක් තියෙනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, රහමිර පානින් වැළකීම කියන මේ නිරයෙන් නිදහස් වීම පිණිස වෙන ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස අපට කාලයේ වැයවීමක්, මුදල් වැයවීමක්, කායික මහන්සිය වැයවීමක්, සිත වැය කර ගැනීමක්, කියන්නේ සිතට පීඩා කරගෙන වැය කිරීමක්. එහෙමත් අපේ ධනෙ, ගේ දොර ඉඩ කඩමි වීම, එහෙම වැයවීමක් අපට එහෙම තියනවද? නෑ නේද? නෑ. එහෙනම් අපි පාඩුයි කියලා හිතන්නේ අපිට මේක කළොත් අපේ කරදර පාඩුයි කියලා හිතවිලක් එනවනම් ඇයි ඒ? මට හිතෙන්නේ ධර්මයේ පුරුදු කරනවා කියලා කාර්ය බහුල වෙන දෙයක් කරොත් ඔන්න හිතනවා මේක නම් පාඩුවක් කියලා. එහෙම නැත්නම් වැරදි මොන හරි දෙයක් කරොත් තමයි පාඩුව කියලා හිතෙන්නේ. දැන් මේ ධර්මයේ පුරුදු කරගැනීම පිණිසවන නැත්නම් නිරයෙන් නිදහස් වීම පිණිසවන පිළිවෙත අනුගමනය කරන්න අපිට කිසිම කාලයේ නාස්ති වීමක්, මුදල් නාස්ති වීමක්, ශ්‍රමයේ නාස්ති වීමක්, වෙන දේපලක නාස්ති වීමක්, මිත්‍රාදීන් විනාශ වීමක්, ඥාතීන් විනාශ වීමක්, භවභෝග විනාශ වීමක්, එහෙම නැත්නම් දඬුවම් ලැබෙන නීතිමය වෙන අපට ඒවයින් කරදර වීමක්, රජයේ උදහසටපත් වීමක්, ඥාති උදහසටපත් වීමක්, බිරිඳ ස්වාමියා උදහසටපත් වීමක් එහෙම නෑ නේද? මොනොයින්ද පාඩු වෙන්නේ? එහෙනම් අපට තේරෙන දෙයක් තමයි හරි ධර්මයේ මෙයයි කියලා තෝරා නොගැනීමමයි මේ සැකය, එහෙම නැත්නම් මේ ධර්මයේ පුරුදු කරන් තියෙන මේ අවිශ්වාසය නේද? ඒ නිසා කිසිම අවිශ්වාසයක් ඇති නොකර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හොඳින් දරාගෙන බය නැතුව පංචශීලයේ සුරක්ෂිත කරගන්න. පංචශීලයේ සුරක්ෂිත කරගන්න. හැබැයි පංචශීලයේ සුරක්ෂිත වීම පිණිස ඒ සීලේම ඉහළ සීලයක් ආරක්ෂා කරගත යුතුයි. මං කලින් උතෝකරන කියලා ඇති රාජමාලිගාව සුරක්ෂිත වෙන්න ආරක්ෂක පවුරු, ආරක්ෂික වලල්ලක් ඇති කරනවනේ නේද? මාලිගාව සුරක්ෂිත කරන්න. රජු සුරක්ෂිත කරගන්න ආරක්ෂික වලල්ලක් ඇති කරන පවුරු බඳිනවා. ආන්ගේ වගේ තියෙනව නේද? අන්නේ වගේ ඔබේ ජීවිතය උපාසක මේ අපේ ජීවිතය සුරක්ෂිත වෙන්න කළ යුතු දේ තමයි නිරයෙන් නිදහස් වීම. නිරයට වැටෙනවා නම් මොන දේ තිබුණත් වැඩක් නෑ නේද? പ്രേත ලෝකයට වැටෙනවා නම් මොනවා තිබ්බත් වැඩක් නෑ නේද? එහෙනම් പ്രേත ලෝකයෙන් නිරයෙන් තිරිසන් ලෝකෙ නිදහස් වුණ කෙනා සැබෑම රජෙක්. සැබෑම රජෙක් නේද? සැබෑම රාජකීයත උරුම කියන කෙනෙක් නේද? නේද? එතනින් මෙහා මොනවා තිබ්බත් වැඩක් නෑ. එහෙනම් පංචශීලය ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවණෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, රහමෙර පානෙන් වැළකීම කියන කරුණු පහ සුරක්ෂිත කරගත්තොත් නිරයෙන් නිදහස් වෙනවා කියලා දැන් තේරෙනවද? නේද? නිරයෙන් නිදහස් වෙනවා. ඒ කරුණු පහ සුරක්ෂිත කර ගැනීම පිණිස
ප්‍රාකාර බැඳගත යුතුයි. රජ කුමාරයා රකින්ට ඔටුන්න හිමි කෙනා රකින්ට ආරක්ෂිත වලලු දාගන්නා වගේ රාජකීයත්වයේ රැකගන්නට ආරක්ෂක වලලු හදා ගන්නවා වගේ මේ සිල්පද පහ සුරක්ෂිත කර ගන්නට උපකාර වෙන ධර්මයන් තියෙනවා. ඒ උපකාරක ධර්මයන් නැතුව සිල්පද පහ ආරක්ෂා කර ගැනීම බාධාවක්. ඒන් ප්‍රධානම දේ තමයි පොහොයට උපෝසතය ආරක්ෂා කර ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක උපාසක අයගේ අදි සීලය. පොහොයට අටසිල් සමාදන් වෙලා මහා රහතන් වහන්සේලා අනුකරණය කරමින් උපෝසතය ආරක්ෂා කර ගැනීම. ඔබේ උපෝසතය තමයි පොහොයට අටසිල් ගැනීම. ඒ අටසිල් ආරක්ෂා කරන්න ඕන මහා රහතන් වහන්සේලා අනුකරණය කරමින්. එතකොට ඒ උපෝසතය ආරක්ෂා කර ගැනීම පංචශීලයේ සුරක්ෂිත වෙන්න එකම උපකාරය බවට පත් වෙනවා. ප්‍රධාන උපකාරයක්. රාජමාලිගාව සුරක්ෂිත කරන ආරක්ෂක වලල්ලක් වගේ ප්‍රාකාරයක් වගේ තමයි සිල්පද පහ සුරක්ෂිත වෙනවා අටශීලයේ ආරක්ෂා කරන කෙනා අතින්. රහතන් වහන්සේලා අනුකරණය කරමින් පොහොයට අටශීල සුරක්ෂිත කරනකොට පහසුවෙන්ම සිල්පද ටික රැකිලා අමාරු නෑ. ආරක්ෂක වලල්ල හොඳින් තියෙනවා නම් මාලිගාව ආශ්‍රේ රජුට පීඩාවක් නෑ. රජුට බයක් නෑ. තැති ගැනීමක් නෑ. රජු සුවසේ වාසය කරනවා රාජමාලිගාව සුරක්ෂිත නම්. රාජමාලිගාවේ ආරක්ෂක වලල්ල බිඳුනා නම් ඔටුනු පැලඳුවත් රජු සුරක්ෂිත නෑ. නේද? රජු සුරක්ෂිත නෑ නේ. ඒ වගේ පොහොයට අටසිල් සමාදන් වී රහතන් වහන්සේලා අනුකරණය කරමින් සිල් සුරක්ෂිත කරගන්න නැත්නම් උපෝසිත සුරක්ෂිත නොකරන කෙනාගේ පංචශීලය බිඳිනවා. මොකද කියන්නේ? ඒකනේ මොකද කියන්නේ? පුළුවන් නේද සුරක්ෂිත කරගන්න පංචශීලය? පුළුවන් නේද? අටසිල් ගත්ත කිවට බෑ. රහතන් වහන්සේලා අනුකරණය කරමින් උපෝසතය ආරක්ෂා කරගන්නයි ඕනේ. රහතන් වහන්සේලා අනුකරණය කරමින් ඒක කටයුතු කරන්න ඕන. එතකොට රාජමාලිගාව වටේ හොඳ ආරක්ෂිත වලල්ලක් හොඳින් තිබ්බා වගේ. රජුට පහසුවෙන් ඉන්න රජුට පීඩාවකින් තොරව රැකෙනවා. උපෝසතයට මහරහතන් වහන්සේලා අනුකරණය කරමින් උපෝසතේ සුරක්ෂිත කරන අටසිල් ආරක්ෂා කරන උපාසකගේ පංචශීලය සුරක්ෂිතයි. කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, paludu ඇති වෙන්නේ නැහැ. මක් නිසාද? පංචශීලය බිඳෙන්න හේතු වෙන දේ තමයි ඉන්ද්‍රිය අසංවරය. අස කන නාසය දිව ශරීරය අසංවරුණ ගමන් රාග ද්වේෂ මෝහ කියන දේවල් කිපිලා එනවා. එතකොට කියන්නේ නූපන් රාගය, නූපන් ද්වේෂය, නූපන් මොහේ ඉපදෙනවා, උපන් ඒවා වැඩි වෙනවා. ඒ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉන්ද්‍රිය අසංවරව ඉන්නකොට නූපන් අකුසල ඉපදෙනවා, උපන් අකුසල බලවත් වෙනවා, සිල්පද රැක ගන්න බැරි වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වුණොත් නූපන් අකුසල පාලනය වෙනවා. උපන් අකුසල දුර්වල වෙලා යනවා. නූපන් අකුසල නූපදවා තියෙනවා. ඒතර උපෝසතයේ දිනේදී රහතන් වහන්සේලා අනුකරණය කරමින් ඔබ කළ යුත්තේ අටසිල් ආරක්ෂා කරගන්න ඔබට වෙන්නේ ඉන්ද්‍රිය සංවරයට අනුග්‍රහ ලැබීමයි. බලන්න නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන මොනවද කියන්නේ? ඒ සමාදන් වෙන්නේ කුමක්ද? ඒ නැටුම් ගැවුම් වැයුම් විකාර දර්ශන ආදී නොබලා සින්ත උත්සාහ කරනවා. බලන්න නැතුව ඉන්නවා. ඒව බැලීමෙන් වලකිමි කියලා සමාදන් වෙනවා. නේද? ඒතර නැටුම් ගැවුම් වැයුම් ආදී බලන්නේ අහන්නෙත් නැහැ. තමන් කරන්නෙත් නැහැ. ඒව වලකිනවා එදාට. ඒ වයින් මොකද වෙන්නේ? නැටුම් ගැවුම් වැයුම් ඒ විකාර දර්ශන ඊළඟට මාලා ගන්ධ විලේපන මල් ගන්ධ සුවඳ විලවුන් දරන්නේ නැහැ. ඒ වයින් සරස ගන්නෙ නැහැ. එංග සරස ගන්නෙ නැහැ. සරසිලි කරගන්නේ නැහැ.
ලස්සන වෙන්නේ නැහැ අද කියලා තමයි සමාදම් වෙන්නේ. ඒ වයින් මොකද වෙන්නේ? ඒ වයින් නූපන් රාගය ඉපදෙනවා. නැටුම් ගැයුම් වැයුම් මල් ගඳ සුවඳ විලවුන් දැරීම ඒ වයින් සරස ගන්න. ඒ වෙන්නේ ඔක්කොම නූපන් රාගය උපදිනවා. උපන් රාගය වැඩි වෙනවා. ඒතර ගිහි අය උපාසක අය සාමාන්‍ය ජීවිතේ දේවල් කරනවා. ඒතර ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතය තුළදී රාග ද්වේෂ මොහ පෝෂණය වීමක් තියෙනවා ස්වභාවයෙන්. ඊළඟට බලන්නකෝ විකාල භෝජනෙන් වළකිමි කියලා සමාදන් වෙනවා. ඒතර ඉර අවරට ගියන් පස්සේ ආහාර ගන්නෙ නැහැ කියලා සමාදන් වෙනවා. දැන් බලන්නකෝ ගිහි ගෙදර ඉන්නකොට හිතු දේ කනවනේ. ඒතර කෑම සුවඳාවත් මොකද වෙන්නේ? කණ්ඩ හිතනවා. ඒතර මොකද වෙන්නේ? නූපන් රාග දේශ මොහ ඉපදෙනවා. උපන් රාග දේශ මොහ බලවත් වෙනවා. ඒතර බලන්න විකාල භෝජනෙන් වළකිමි කියලා හිතපුවාම මොකද වෙන්නේ? ඒ සමාදන් වීමෙත් රාග දේශ මොහ පාලනය වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා. දැන් අපිට බලන්න ඇහින් කෑමක් දැක්ක ගමන් කණ්ඩ හිතෙනවා. සුවඳක් දැනෙනවා කණ්ඩ හිතෙනවානේ. ඒතර ඒ නූපන් ආසාව පාලනය කරනවා. උපදවන්න දෙන්නේ නැහැ ඒ සිල්පදේ. උපන් ආසාව ප්‍රහාණය කරගන්නවානේ ඒ සිල්පදේ නිසා. නේද? එතකොට පොහොය දිනේදී අටසිල් සමාදන් වෙලා රහතන් වහන්සේලා අනුකරණය කරමින් වාසය කරද්දී ඒ රහතන් වහන්සේලාගේ අතිශය පාරිශුද්ධ බව පිරිසිදු බව තමයි අනුකරණය කරන්නේ. එදාට බඹසර රකින්න ලිංගික කටයුතු කරන්නේ නැහැ. ඒතර බලන්න නූපන් අකුසල් නූපදවන්න උපන් අකුසල් ප්‍රහාණය කරන්න ගන්න වෑයමක් තියෙනවා. ඊට පිරිසිදු චේතනාවක් සහිතවයි. පිරිසිදු අතිශයින් පිරිසිදු උතුමන් සිහි කරමින් ඒක කරන්නේ. එතකොට එදාට ඉන්ද්‍රිය සංවරය පිහිටනවා. කලක් ඒ විදිහට සිල් ගන්නකොට ඉන්ද්‍රිය සංවරයේ සුරක්ෂිතලා ඊටාම ආදර ගෞරවයෙන් රකින්නේ. එතකොට පොහොයට ඒ විදිහට සංවරශීලීව ඉන්නකොට ඊළඟ දවස් ටිකේ ඒ පොහොය දවසේදී නූපන් අකුසල් ඉපදිලා නැහැ. උපන් අකුසල් පාලනය වෙලා හිත සංවර වෙලා හිත යහපත් වෙලා ඒ යහපත් සිතෙන් ඊළඟ දවස් ටිකේ සිල් රකින්න පුළුවන්. සිත කිලිටි වෙන්න සිල් බින්දෙනවා. එක දවසක් ඇතුළත පොහොය දවසේදී හිත පිරිසිදු කරගන්නවා. පිරිසිදු වෙනවා. පාලනය වෙනවා. ඒ පාලනයට නතුන සිත අකුසලයට බර වෙන්නේ නැහැ. අනික් දවස් ටිකේ පංචශීලය රැකගෙන ඉන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා පොහොයට අටසිල් සමාදන් වෙලා රහතන් වහන්සේ අනුකරණය කිරීම සිල් රැකීම පන්සිල් රැකගන්න අනුග්‍රහ කරනවා අනුග්‍රහ වෙනවා. දැන් බලන්න ගිහි අයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැනේ ඔයගොල්ලෝ මල් පලඳන්න එපා නැටුම් ගයෙන් නැටුම් බලන්න එපා සින්දු අහන්න එපා කියලා තියනවා. නෑ නේද? කියලා නෑ එහෙම. හැබැයි පොහොය දවසට උපෝසතේ රකින්න කියනවනේ. අනික් දවසට එපා කියලා දෙන්නද? එහෙම නෑ. ඔයගොල්ලන් ගිහි ජීවිතේ ගත කරන්න පුළුවන්. හැබැයි පංචශීලය ආරක්ෂා කරගන්න මේ. ඔයගොල්ලන් ලස්සන අඳින්න පුළුවන්. පියර ගන්නට සුවඳ විලවුන් පාල ඒ ඔක්කොම පුළුවන්. කිසි තහනමක් නෑ අපේ ධර්මයේ. එහෙම හිර කරලා කොටු කරලා මොකුත් නෑ. මූණ වහගෙන ඉන්න එහෙම මොකුත් නෑ. හැබැයි පංචශීලෙ බින්දෙන්නේ නැතුව රස මිහිරි කන්න පුළුවන්, හොඳ ඇඳුම් අඳින්න පුළුවන්, ආවාහ විවාහ වෙලා ඉන්න පුළුවන්. ඒක කිසි තහනමක් නැහැ නේ අපි ධර්මයේ. එනම් බාධායි කියලා හිතන්නේ මොකද්ද? ධර්මයේ පුරුදු බාධායි කියලා හිතන එක වැරදි නේ? වැරදි. හැබැයි පංචශීලෙ බින්දගෙන කුසගිනි නිවන්ටවත් එපා කියනවා. පංචශීලෙ බින්දගෙන ජීවිතේ රැක ගන්නවත් එපා කියනවා. මක් නිසාද? ඒ ජීවිත ආරක්ෂාව වැඩක් නැහැ. නිරේට යන්න වෙනවා. ඒ නිසා ජීවිතේ පරදුවට තියලා හරි පංචශීලයේ සුරක්ෂිත කරගන්න කියනවා. පංචශීලයේ සුරක්ෂිත කර ගැනීම පිණිස පුංචි කැපකිරීමක් පොහොයට උපෝසතේ රකින්න කියනවා. ඒක හරි ලස්සන ජීවිතයක් නේ පොහොය දවසට ගත කරන්න තියෙන්නේ. නේද? බලන්න බිරිඳ ස්වාමියා සිල් සමාදන් වෙනවා පොහොය දවසේ. දෙන්නම සීලවන්තයින් විදිහට පොහොය දවස ගත කළොත් එකිනෙකා කෙරෙහි ගෞරවය තියෙනවනේ. එකිනෙකා කෙරේ විශ්වාසය අඩු වෙනවද වැඩි වෙනවද? බිරිඳයි ස්වාමියායි දෙන්නම පොහොයට අටසිල් සමාදන් වෙනවා.
එතකොට ඉන්ද්‍රිය සංවරයත් ඇති වෙනවා, නූපන්න කුසල නූපදවනවා, උපන්න කුසල ප්‍රහාණය වෙනවා. ඒ වගේ සිත පිරිසිදු වෙනවා. එතකොට ධර්මයේ දන්නා අය එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් වාසය කරන්නට ඒ සිල් සමාදන්ගේ උපකාර වෙනවද නැද්ද? උපකාර වෙනවා. එකිනෙකා කෙරෙහි ප්‍රියශීලීව වාසය කරන සීලේ උපකාර වෙනවද? උපකාර වෙනවනේ. ඊළඟට දෙමාපියන් දරුවන් කෙරෙහි, දරුවන් දෙමාපියන් කෙරෙහි සීල ගෞරවයෙන් සලකන්න පුරුදු වෙනව නැද්ද? පුරුදු වෙනවා. ඊළඟට එයාට කාය විවේකී, චිත්ත විවේකීන් යුක්තව දවසක් ගත කරන්න පුළුවන්. තරඟකාරීව මේ ජීවන අරගලයට කොටු වෙලා ඉන්න මිනිසුන්ට එක දවසක් ඊටාම යහපත් විවේකී ජීවිතයක් ලැබෙනවා සීලේ සමාදන් වෙන්නේ. අද මිනිස්සු විවේකයේ ගත කරන්න කියලා තවත් කයට මනසට පීඩාවක් කරගන්නවා. නේද? විවේකයට කියලා විනෝද ගමන් යනවා. අන්තිමට පීඩාවක් බවට පත් වෙනවා. නූපන් රාගේ ඉපදිලා ඉපදුන රාගේ වැඩි කරගෙන තියෙන සල්ලි වේදම් කරන කයටත් පීඩා කරගෙන අන්තිමට දෙන්න රණ්ඩු වෙලා තමයි ගෙදර එන්නේ. පවුල් පිටින් විනෝද ගමන් ගිහිල්ලා. ඒක විවේක ගත කිරීමක්ද? බලන්නකො ශ්‍රද්ධා සම්පන්න උපාසක විදිහට ගත කරන අඹුසැමි යුවලක් දෙමාපියන් දරුවන් එකට සිල් ගන්නවා. එයා එකිනෙකා ගෞරවය ඇති වෙනවා ටික කලක් යනකොට. එක දවසක් සිල් ගත්තත් එකිනෙකා කෙරේ එකිනෙකාට ගෞරව කරමක් නිසාද එකිනෙකා දන්නවා මෙයා සිල්වන්තයි. බිරිඳ දන්නවා ස්වාමියා සිල්වන්තයි. ස්වාමියා දන්නවා බිරිඳ සිල්වන්තයි. තාත්තා දන්නවා ළමයි සිල්වන්තයි. අම්මා දන්නවා ළමයි සිල්වන්තයි. ඒතර එකිනෙකා කෙරේ ගෞරවයක් ඇති වෙනවා. එකිනෙකා කෙරේ ප්‍රිය බවක් ඇති වෙනවා. එකිනෙකා කෙරේ හිතවත්කමක් ඇති වෙනවා. ආදරය ඇති වෙනවා. සෙනෙහස ඇති වෙනවා. ඒ සංසිඳුණු සිතක් තියෙනවා. එකිනෙකාට ප්‍රිය වචන කතා කරනවා. ගෙදරක සිල් අරන් හිටියොත් එදාට රළු කතා ඇති කරගන්නේ නේද? මිහිරි කතා කරනවා. යටහත් පහත් ගතිය ඇති වෙනවා. ආදර ගෞරවය ඇති වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේගේ වචනේ පිළිපදින්නා වූ අය මෙලවම දිව්‍ය ජීවිත ගත කරන අය බවට පත් වෙනවා. වෙනත් සැප සොයාගෙන යන අය මෙලවදීම දුක් පීඩා විඳින අරගල කරගන්න එකිනෙකාට රවණ ගොරවන රණ්ඩු කරන අය පෞල් ජීවිත ඇති කරගන්න. විනෝදේ හොයාගෙන ගිහිල්ලා. ඒ නිසා ඒ වගේ සැප විඳින්න කරන නොයෙකුත් දේවල් ධර්මයට බාහිර කරන දේවල් සැපක් උපදවන්නේ. ධර්මයේ තුල කාමභෝගී සැප මුළු මනින්ම අතහරින්න කියලා කවදාවත් කියලා නැහැ. මොකද එහෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ යථාර්ථයේ දන්න පිරිසුදු නොවන මහා ප්‍රඥාවෙන් යුක්ත නිවර්දිම දන්න කෙනා. කාම ලෝකේ ඉපදුන කෙනාට කාමයන් සම්පූර්ණයෙන් එකපාරට අයින් කරලා ඉන්න බෑ. කොහොමද ඉන්නේ? මේ වතුරේ ඉපදුන සතා වතුරෙන් අයින් කරන්න පුළුවන්ද? මාළුවා ගොඩට අරන් තියන්න පුළුවන්ද? පුළුවන්ද? රහතන් වහන්සේවත් කාමයන් මුළුමනින් කියන්නේ දැන් කන බොන දේවල් ඒවයි කම්සප තියෙනවා. ඒවයින් ලැබෙන සැප සම්පූර්ණයෙන්ම අයින්ම කළා දාලද? නෑ. කයේ පහසේ සැපක් තියෙනවද නැද්ද? කයට ලැබෙන පහස. ඒකෙන් කාමයේ උපදවන්නේ නැද්ද? ඒ පහස මුළුමනින්ම අයින් කළාද? රහතන් වහන්සේත් නෑ. සිවුරු පෙරවනවා. සමහරට පහසු සිවුරු පෙරවනවා. සමහරට රළු සිවුරුත් පෙරවනවා. හැබැයි දෙකට නොඇලී නොගැටී ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කාම ලෝකයේ වාසය කරන කෙනා කම්සප මුළුමනින්ම අයින් කළා එහෙම ඉන්න බෑ. එහෙම පනවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. වෙනත් එහෙම පනවප කට්ටිය ඉන්නවා. දැන් බලන්න කම්සප මුළුමනින් අතහරින්න ඕන කියලා රෙදි නැතුව ඉන්න අය ඉන්නවා. නිගන්ට රෙදි සම්පූර්ණයෙන් අයින් කරනවා. අපි මේ පහසු ගන්නෙ නැහැ. ඒ කාලේ මතක ජම්බුක කියලා කෙනෙක් හිටියා. අපි කොච්චර කැම තිබ්බත් කන්නේ නැහැ. මිහිරි කැම ගිහින් දුන්නම තනකොළයක් ඔබලා ඒ ඉස්ම චුට්ටි දිවේ ගා ගන්නවලු. ගිහිල්ලා අසුචි අරගෙන කනවා කියනවා. මං කම්සප අතහලා ඉන්නේ කියලා. සමහරු තනි කකුලෙන් ඉන්නවා එක කකුලක් උස්සගෙන පොඩ්ඩක්වත් හිංසා කරන්න. ඒ වගේ අන්තයක හිටපු කට්ටිය ඉන්නවා. භාගතුන් වහන්සේ කියනවා ඒක අන්තයකට යාමක්. ඒ අන්තයේ ගිහින් කවදාවත් දුකින් නිදහස් වෙන්න බෑ කියලා. ඒ අන්තය අතහරින්න කියනවා. කම්සප මුළුමනින්ම අතහැරලා කාමයන් සම්පූර්ණයෙන් අයින් කළා දුකසේ වාසය කිරීමක් භාගතුන් වහන්සේ පනවන්නේ නැහැ. ඒ නිසා උපාසක උපාසිකාවන් හොඳට මේක තේරුම් ගන්න.
ධර්මයේ බුදුරජාණන්සේගේ ධර්මයේ කිසිවෙක් පෙළන්නේ කිසිවෙක් හිංසාවටපත් කරන්නේ කිසිවෙක් මානසික කායික පීඩාවටපත් කරන්නේ ඊටාම නිවර්දි තැන පිහිටවන ධර්මයෙන් පීඩා හටගන තැනින් අයින් කළා පීඩා නිරුද්ධ වෙන පීඩා ෂේ වෙන තැන පිහිටවනවා භාගතුන් වහන්සේ. පීඩා ෂේ වෙන තැන තමයි සීලය. සීලය තුල කම්සප මත්තේම නැසෙන ස්වභාවය අයින් කරනවා. කම්සප සම්පූර්ණයෙන් අත්හරින එකත් අයින් කරනවා. මැදින් තියෙනවා. ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. අන්ත දෙකම අතහැරලා. ඒකාන්තයක් තමයි මුළුමනින්ම කාමයන් අතහැරිය යුතුයි. කාමයන් කියන්නේ වැඩක් නැති දෙයක් කියලා අතහැරලා නොකා නොබී අඳින්න නැතුව, ගෙවල් නැතුව, සෙරෙප්පු නැතුව මේ කෙස් ගලවනවා, කෙස් පීරන්නේ, කෙස් රැලි වෙන්න ඔහෙ තියා ගන්නවා, නාන්නේ, ඒ වගේ දේවල් කරගෙන ඉන්නවා. එහෙම පිටිසි ඉන්නවා. එකල හිටියා. මේකලත් ඉඳ ඉඳ තියෙනවා. ඒක ඒකාන්තයක්. ඒකට කියනවා දුක් දීම. අත්තකිල මතාන යෝගය කියලා ඒකට භාගතුන් වහන්සේ පෙන්වුවේ. ඒතර ඒ අත්තකිල මතාන යෝගයේ ඉන්න කෙනා සත්තු මරන්නේ නැහැ තමයි. එයා සත්තු මරන්නෙත් නැහැ. සොරකම් කරන්නෙත් නැහැ. වැරදි කාමසේවන කරන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. මද්ද්‍රව්‍ය බොන්නෙත් නැහැ. හැබැයි ඒක සීලයේද? අන්න බලන්න තේරුම් ගන්න. ඒකේ කිලිටි තියෙන මොනවද කිලිටි? එයා බඩගින්නට කන්නෙත් නැහැ. සීතලට අඳින්නෙත් නැහැ. උණුසුමට අඳින් පෙරවන්නෙත් නැහැ. ඊළඟට රළු ස්වභාවය නැතුව පහසුවෙන් පොළවේ ඉන්නෙත් නැහැ. අතිශයින් දුක් විඳිනවා. එයා සියලුම කම්සප අතහැරලා ඉන්න උත්සාහ කරනවා. පුළුවන් ද ඉන්න? බැරි තැන එක කකුලක් උස්සන් ඉන්නවා. බැරි තැන වතුරේ බහැලා ඉන්නවා. ওই වගේ නොයෙකුත් අන්තයට යන මිනිස්සු හිටියා ඒ කාලේ. භාගතුන් වහන්සේ කියනවා ඒක දුක් සහිතයි. ඒක අවබෝධයට උපකාර වෙන්නේ නැහැ. එසා ඒ වගේ අන්තයකට යන්න එපා කියනවා. තව පිරිස ඉන්නවා මේ කාමයන් තින් විඳින්නයි කාලා ඉන්න ඕන, ඇඳලා ඉන්න ඕන, විනෝද වෙන්න ඕන. මෙහිමයි සැපතින වෙන මොකුත් නැහැ. මලම් පස්සේ මොකුත් නැහැ. ඉන්න වෙලාවෙදී මේක කරන්න ඕන කියලා ඕන දෙයක් කළා කැම කැවට කමන්නේ නැහැ කියලා හිතනවා. ඕන දෙයක් කළා සැප විඳලා කමන්නේ නැහැ කියලා හිතනවා. එතකොට එයා ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, වැරදි කාමසේවනය කරනවා, බොරු කියනවා, මද්ද්‍රව්‍ය බොනවා, ඕන දෙයක් කරනවා. මොකද ඒවයි සැප තියෙනවා කියලා හිතනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒව කරන්න එපා. ඒක අන්තයක්. ඒතර ඔහු අධික විදියට පරිභෝජනය කරනවා. ගෙවල් වල සීමාවක් ඔහුට තේරෙන්නේ නැහැ, ඇඳුම් වල සීමාවක් තේරෙන්නේ නැහැ, කන බොන දේ සීමාවක් තේරෙන්නේ නැහැ. අන්තයක්. අන්තිමට උට වෙහෙසක් විතරක්. පීඩාවක්. වෛරය, ක්‍රෝධය පිරීලා අන්තිමට. පීඩාකාරී ජීවිතයක්. නේද? නිදහසක් ඔහුට කවදාවත් නැහැ. ඒතර පේනවාද මේ කම්සප වල අන්ත දෙකක් තියෙනවා. මුළුමනින්ම කමයන් අතහැරගෙන ඉඳීම ඒකාන්තයක්. නේද? අන්තිමට සීතල වතුර බහැලා ඉඳීම, ගිනි අවුවේ ඉඳීම, නිර්වස්ත්‍ර විඳීම, කිසිවක් නොකා සූචි අනුභව, ඒ වගේ අන්තයන්ටම යනවා. භාගතුන් වහන්සේ කියනවා ඒවා දෘෂ්ටි, ඒවා අතිශයින් භයානක නිරේගාමී පෞරස් වෙන දේවල්. මොකද හිත කෙලසෙනවා. ඇයි ඒවයි නිරේගාමී පෞරස් වෙන්නේ? ඒ අන්ත දෙකේ. ඒක අතහරින්න හේතුවක් තියෙන්න බෑ. ඒක කායික දුකක් තිබිලා විතරක් තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. මොකද භාගතුන් වහන්සේ ඊට වඩා දුක් කමන්නේ කියන අවබෝධ කරන්න පුළුවන් නම්. ඔබට මතක ඇති එක්තරා තරක භාගතුන් වහන්සේ දේශනා කරනවා හෙල්ලෙන් උදේට පාර 100ක් විදිනවා කෙනෙකුට. දවල්ටත් 100ක් විදිනවා. හවසටත් හෙලිපාරවල් 100ක් අනිනවා. එහෙම අවුරුදු 100ක් දක්වාම හෙලිපාරවල් 300 බගින් අනිනවා. එහෙම කරලා ඔබට මේකෙන් පස්සේ ධර්ම ආબોධ වෙනවා කියලා මේ පනවනවා. ඒක ඇත්තනම් ඒක කමන්නේ කියනවා. එතන මේ කායික දුක අර්ථ රහිතව නෙමෙයි මේ භාගතුන් වහන්සේ අතහරින්න කියන්නේ. නේද? ධර්ම අවබෝධය වෙනවා නම් හෙලිපාර පවා කමක් නැහැ කියනවා. එහෙනම් නොකයිදීම මොකද්ද? නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා අර නොකානොබී ඇඳුන් නැතුව මේ අතිශයින් දුක් විඳින ඒ ප්‍රතිපදාව සුගතිගාමි වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? ඇයි ඒ පිළිවෙත සිත පිරිසිදු වෙන්න උදව් වෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න ඔබ ඉන්නව කාගෙන බත් නොකා. ඔබේ සිත පහසුටපත් වේද පීඩාවටපත් වේද? අන්තිම ඔබටම ගරහකයි නේද හොරෙන්ම?
ඊට පස්සේ ඔබ ශරීරයට වද දෙන්නේ මෛත්‍රියෙන්ද තරහින්ද? නේද? ඊළඟට නොකා නොබී වස්ත්‍ර නැතුව ඉන්නකොට ඔබට පීඩාවක් මිසක සිතට පීඩාවක් මිසක සුවයක් එන්නේ නැහැ. දුක් විඳීමක් තියෙද නැද්ද? වේලක් බඩගින්න ඉන්නවා. වේල් දෙකක් බඩගින්න ඉන්නවා. වේල් තුනක් බඩගින්න ඉන්නවා. ඒක සැප විඳීමක්ද දුක් විඳීමක්ද? දුක් විඳීමක් එන්නේ නේද එතකොට? පීඩාවක් එනවනේ. දුක් විඳීමකදී පටිඝ අනුශය බැස ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක අහලා තියෙනව නේද? ඈ? ඒක අහලා තියෙනව නේද? විඳීම් තුනක් තියෙනවා. සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම්. දුක් විඳීමකදී පටිඝ අනුශය බැස ගන්නවා කියනවා. අනුශය විදිහට සිත අභ්‍යන්තරේ ඊටාම සියුම් විදිහට පටිඝය හට ගන්නවා කියන එකයි කියන්නේ. සැප විඳීමකදී රාග අනුශය බැස ගන්නවා. අනුශය විදිහට ඊටාම සියුම් විදිහට රාගය හටගෙන බැස ගන්නවා ඒක. ගැලවෙන්න බෑ. බැස ගන්නවා කියන්නේ ඒකයි. දැන් පොළවේ මුල් බහිනවා ගහක්. මුල් බැස ගන්නවා කියනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මුල් බහිනවා කියන්නේ මොකද්ද? ගැලවෙලි බොරුයි. ගලවන්න බැරි ස්වභාවයටපත් වෙනවා. අල්ල ගන්නවා කියන එකයි. නේද? ඒත් රාග අනුශේ බහිනවා. රාග අනුශේ බැස ගන්නවා. පටිඝ අනුශේ බැස ගන්නවා කියන්නේ නිදහස් වීමක් බොරුයි. ධර්මයේ තේරෙනවනේ? එතකොට දුක් සැප රහිත විඳීමකදී අවිද්‍යා අනුශය බැස ගන්නවා. ගැලවිලි හැමාරයි. ගැලවෙන්නේ. එතකොට අපි කාමයන් මුළුමනින්ම මොනවත් විඳින්න නැතුව නොකා නොබී ඇඳුම් නැතුව අන්තයටම යනවා. අත්තකිලමතාන යෝගයට යනවා. ඊටාම අල්ප ජීවිතයක පෙන්නනවා. ඒ අල්ප ජීවිතයේ සුවසේදී විඳින්නේ පීඩාවෙන්ද? වේල දෙක බඩගින්න ඉනකොට අතිශයින් පීඩාවක් එනවනේ. ඊට පස්සේ ඇඳුම් නැහැ. සීතල හුලං උණුසුම එනකොට මොකද වෙන්නේ? පීඩා එනවනේ. ඒතර දුක් විඳීම් අපිම දන්නේ නැහැ. පටිඝ අනුශය බැස ගන්නවා. පටිඝ අනුශය බැස ගන්නකොට මුල් බහින්න වගේ පටිඝය වැඩිලා රුකක් වගේ වැඩිනවා. නිරින් නිදහස් වෙයිද? නිරින් නිදහස් වෙන්නේ. ඒකයි අන්තය නිරින් නිදහස් නොවන අන්තයක් කියලා කියන්නේ. ඒතර කාමසුකල්ලිකානෝගේ අනිත් පැත්ත. කාමසුකල්ලිකාන යෝගයට යනකොට හිතනවා මේ කම්සප තියෙන සැප විඳින්නයි කාම ලෝකේ ඉපදුන කට්ටිය කම්සප විඳින්න එපා. අයි මේ දුක් විඳින කියලා කම්සප විඳගෙන යනවා. සීමාවක් නැහැ. ගේ දැන් ඇති, ඇඳුම් දැන් ඇති. මේ වාහන ඇති, මේ ආභරණ ඇති කියලා හිතෙන්නේ නැහැ. විඳිනවා කියලා විඳිනවා. විඳගෙන යනකොට මොකද වෙන්නේ? Tamanට වඩා වැඩි කෙනෙක් සැප විඳිනවා දැක්කහම සතුටු වෙනවද? Tamanට වඩා වැඩි ඇඳුම් අඳින ලස්සනට ඉන්න කෙනෙක් දැක්කහම සතුටු වෙනවද? ඊර්ෂියාව, කුහකකම, හොරකම, වංචාව ඔක්කොම එන්නේ ඇයි මේ? කාම සුකල්ලිකාන යෝගයේ තියෙන්නේ. නේද? දැන් බලන්න අත්තකිලමතාන යෝගයේ සතුටු මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. නමුත් පටිඝානුසය බැස ගන්නවා. ඒ සීල් රැකීම, ඒ සීලය කිලිටි සහිතයි. පිරිසිදු නැහැ. ඒකයි ඒක ආර්ය සීලය නොවන්නේ. ඔවුන් සිල්ලුතුන් වගේ පෙනී සිටිනවා. ඔවුන් කවදාවත් සතුන් මරන්නේ නැහැ. ඔවුන් කවදාවත් සොරකම් කරන්නේ නැහැ. ඔවුන් කවදාවත් වැරදි කාමසේවනය කරන්නේ නැහැ. නිගණ්ඨනාථ පුත්‍රගේ අය වැරදි කාමසේවනය කරන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ. නේද? නමුත් ඒ සීලය පිරිසිදු නැහැ. මක් නිසාද? එහි අන්තයට යන්න පීඩාව විඳින. දැන් හෙළුවැල්ලෙන් ඉන්නකොට සීතලෙන් යාට පීඩාවක් වෙනවා. දුක් විඳීමක් තියෙනවා. ඒ දුක් විඳීමේදී ඔහු දන්නේ නැහැ පටිඝානුශය බැසගෙන. පටිඝානුශය යම් කෙනෙකුගේ සිත තුළ බැසගන්නේදී පටිඝේ නිදහස් වීමක් තියනවාද? පටිඝේ නිදහස් වීමක් නැතුව දුගතිය නිදහස් වීමක් නැත. නේද? නිවනකට යන්න බෑ. ඒ බලන්නේ ඒ අත්තකිලමතාන යෝගය කියන අන්තය සීලය වගේ එකක් තිබුණට කිලිටි සහිතයි සීලය. කිලිටි සහිතයි. පිරිසිදු නෑ, ශ්‍රේෂ්ඨ නෑ. ඒ නිසා ඒ සීලෙට ආර්ය නොවන සීලය කියලා කියන්නේ. ආර්ය සීලෙ නෙවෙයි.
ඒතර අත්තකිලමතාන යෝගයේ එහෙමයි කාමසුකල්ලිකාන යෝගයේදී සීලයක් ඇත්තේ නෑ. මොකද කාමසුකල්ලිකාන යෝගයේ සැප විඳලා ටික දුරක් ගියන් පස්සේ දැන් ඇති කියලා හිතෙන්නේ නෑ. ඊට පස්සේ කරන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසෙන, බොරු කීම, මද්ද්‍රව්‍ය බීම ඔක්කොම කරනවා. කෙරවලක් නැතුව කරනවා. එතකොට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම් කියන හැම අකුසලයක්ම හට ගන්නවා. අත්තකිලමතාන යෝගයට යන කෙනාටත් අන්තිමට ඒ කුහකකම්, කපටිකම් ඒවා ඔක්කොම හට ගන්නවා. ඒවා නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අන්ත දෙක කිලිටි. ඒ විශේෂයෙන් මතක තියාගන්න අත්තකිලමතාන යෝගයේ තුල දැන් ඇතමයි කියන්න පුළුවන් මේගොල්ලෝ සිල්වත් කියලා ඇතමයි කියන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන් වාද කරන්න නෙමෙයි මම කියන්නේ. ඔයගොල්ලෝ වාද කරන් යන්න එපා. ඔයගොල්ලෝ තේරුම් ගන්න නැත්නම් සමහර කෙනෙක් කියන්න පුළුවන් ඒගොල්ලෝ සිල්වත්නේ, හරි සාන්තයිනේ, හරි සීලය තුල ඉන්නවානේ. ඒතර ඔයගොල්ලෝ ඒක පිළිගන්න හෝ වාද කරන්න එපා. තේරුම් ගන්න නැත්නම් ඔයගොල්ලෝ බිඳිලා යනවා. ඔයගොල්ලෝ ඇත්තනේ කියලා ඒ පැත්තට හේතු වෙන්න පුළුවන්. හිතේ සැකේ එනවා එතකොට ඔයගොල්ලෝ. අන්නේ සැකේ උපදින්න නැති වෙන්නයි මම මේ කරුණ කියන්නේ. ඔයගොල්ලන් කතා කරන්නත් වාද කරන්න නෙමෙයි. ඔයගොල්ලන්ට ආයුධ දෙනවා නෙවෙයි වාද කරන්න. නැත්නම් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් අපිට හොඳ කරුණාව ශාශෝක් අද කතා කරන්න දේවල් ටිකක් හම්බුණා. එහෙම එකට කරුණ කියනව නෙවෙයි මම. ඕගොල්ලන්ගේ සැකේ දුරු කරන් ඍජු පිළිවෙතට එන්නයි මම කියන්නේ. ඒ නිසා වාද කියන්නේ ලෝකේ වාද ගොඩක් අය වාද කරන්න එපා. ඇයි අත්තකිලමතාන යෝගයේ පිරිසුදු නොවන්නේ කියලායි අපි කිව්වේ. භාගතුන්ස පෙන්වන එක ආර්ය නොවන සීලයක්. ආර්ය සීලෙ නෙවෙයි අපිරිසිදුයි. කිලිටි සහිතයි. කිලිටි දුර වෙන්නේ නැහැ. එතකොට භාගතුන්ස පෙන්වන මේ අත්තකිලමතාන යෝගයත් කාමසිකල්ලිකාන යෝගයත් දෙකම අතහරින්න. ඒ දෙක අන්ත දෙකක්. ඒ දෙක පාරිශුද්ධ භාවය ඇති වෙන්නේ නැහැ. විමුක්තියට ඇති යන්න බෑ. ආර්ය ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ආර්ය නොවන අන්ත දෙකක් ඒක. අනාර්යයි. අනාර්යයි කියලා නේද කියන්නේ ඒකට? අනාර්යයි. නේද? අනාර්යයි. ආර්ය වූ තත්වය කුමක්ද? ආර්ය වූ අංග 8ක් පෙන්වනවා නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒතරේ මධ්‍ය බව, මැදුම් පිළිවෙත තුළ අංග 8ක් පෙන්වනවා. ඒ අංග 8ට ප්‍රථම වෙන්නේ අංග 8 ප්‍රථම වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ලබන්න නම් අන්ත දෙක වැරදි කියලා තේරෙන්න ඕන. ඇයි අන්ත දෙක වැරදි කියලා කියන්නේ තේරෙන්න ඕන. නැත්නම් අන්ත දෙක තේරෙන්නේ නැත්නම් මැද පිහිටන්නේ නේද? අත්තකිලමතාන යෝගයේ වැරදි කියලා අපි තේරුම් ගන්න ඕන. ඉතින් අපි ඒක නිකන් අත්තකිලමතාන යෝගයේ අත්හරින්න ඕන කියලා හිතුවට බෑ. එහෙම හිතලා ඕන් අපි හිතන් ඉන්නවා දැන් අපි ඒක අතාරින්න ඕන කියලා. ඉතින් කෙනෙක් ඇවිල්ලා කියනවා එහෙම කියන්න එපා. ඒගොල්ලෝ සත්තු මරන්නේ නැහනේ. ඒගොල්ලෝ සොරකම් කරන්නේ නැහනේ. ඒගොල්ලෝ බොරු කියන්නේ නැහනේ. දැන් සමහරු කියනෝ නේද පන්සිල් ඒ කාලේ තිබ්බා කියලා. එහෙම ඉන්නා නේද? ඔයගොල්ලෝ අහලා තියෙන තරම්. එතකොට ඔයගොල්ලෝ මොකද උත්තර දෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මහා මායා දේවී සීල් රැක්කන්නේ. සීලේ ඒ කාලෙත් තිබ්බක මේ බුදුරජාණන් වහන්සේ පනවපේ ගන්න නෙමෙයි. කියන අය ඉන්නවද නැද්ද? ඔයගොල්ලන් අතට ලොක් වෙනවනේ උත්තර දෙන්න බැරුව. උත්තර දෙන්න නෙමෙයි මං කියන්නේ. උත්තර දෙන්න කියලා නෙමෙයි. තමන්ගේ අදහස සැලෙනව නේද? නොසැලුන කෙනෙක් ඉන්නවද? ඒ වහලා. ඒ වහලා නොසැලී තමන්ගේ අදහසේ වාද කරන කෙනා තමයි ලොකුම සැලෙන කෙනා. ඕක කොහොම නෙමෙයි මෙහෙම කියලා වාදයට යනව නේද? එයා තමයි වැඩියෙන්ම සැලෙන කෙනා. ඒක පිළි නොගෙන ඒකට නොසැලෙන කෙනාගේ ස්වභාවය තමයි ඒක පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. තමන්ගේ නිවැරදි අදහසේ තමන් ඉන්නවා. ආන්න එහෙම නිවැරදි අදහසේ පිහිටණ්ඩයි මම මේ කරුණ කියන්නේ. දැන් එතකොට ඔබෙන් කෙනෙක් ඔබට කිව්වොත් එහෙම කෙනෙක් භික්ෂුන්ම ඉන්නවා එහෙම කියන සමහරනේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ওই සීලෙ තිබ්බා. දැන් එහෙම එකක් ඕනේ නැහැ කියන කට්ටිය ඉන්නවා. නේ? ඔබට ඇහිලා ඇති. ඒ නිසා තමයි ඔබට මේ හෙල්ලි ඉන්නේ මඩේ තිබ්බ ඉන වගේ. නැත්තම් ඔබට සමාධිය වැඩෙන්න ඉතින් ඔබ සීලය තුළ ඔබ පිහිටියා නම් දැන් ඔබ සමාධිය තුළ ඉන්න ඕන. තාම නෑ නේද? මොකද තාම මුල් ඇදලා නැහැ. තාම මඩේ හිටපු කණු වගේ. ඒ අයියේ අර එක එක මතිමතාන්තර සමහරව කියනවනේ ඒ කාලේ පන්සල් තිබුණා. මහා මායා දේවිත් සීලේ හිටියේ. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා සීලයක් කියන්නු නැහැ කියන කට්ටිය ඉන්නවනේ. එහෙම කියන කට්ටිය ඉන්නවා. ඊට වඩා දෙයක් කියලා තියෙනවා. ඕක නෙවෙයි. ඕක වෙන්න බෑ කියන කට්ටිය ඉන්නවා. ඒතර උදාහරණ විතර කියන්න පුළුවන්. ඇයි ඉතින් ඒගොල්ලෝ සත්තු මරන්නේ නැහැ. ඉතින් අපිත් ඒකම කරන්න ඕනේ. අපිත් නිගණ්ඨනේ. දැන් නිගණ්ඨෝ කියලා කියන කට්ටිය ඉන්නවනේ. නිගණ්ඨත් සත්තු මෙරුනේ අපිත් ඉතින් ඒ එයා කරේක අපි කරන්න ඕනේ නැහැ
කියන කට්ටිය ඉන්නවා. නේ? දැන් අපිට තේරෙනවද එයා කර දේ නෙවෙයි අපි කරන්නේ කියලා? එයා අනවබෝධයෙන් සතුන් නොමරා ඉන්නේ. එයා අනවබෝධයෙන් සොරකම් නොකර ඉන්නේ. එයා අනවබෝධයෙන් වැඩි කාමසෙන නොකර ඉන්නේ. එයා අනවබෝධයෙන් තමයි බොරු නොකිය සොරකම් මද්ද්‍රව්‍ය භාවිත නොකර ඉන්නේ. එයා අන්ධකාරයේ අත ගන්න. අන්ධකාරයේ තමයි එයා තීරණ ගන්න. අපි එහෙම නැහැ. අපි එහෙම නොවිය යුතුයි. අපිට ආලෝකය තියෙන්න ඕන. කොහෙන්ද අපිට ආලෝකය දෙන්නේ? කොහෙන්ද අපිට ඇස පාදෙන්නේ? බුද්ධ වචනේ ඉගෙන ගැනීමෙන්. බුද්ධ වචනේ ඉගෙන ගැනීම තමයි අපිට අපේ අන්ධකාරය අයින් වෙලා ආලෝකයේ මතුවෙලා ඇස පෑදෙන්නේ. එතකොට අපිට අර දුර්වල අයගේ මති මතාන්තර නොසැලෙන සිත අපිට තියෙනවා. දැන් ඔබට මෙහෙම කිව්වොත් තව ඔබ අහලා ඇති වුණ තරම් දැන් බලන්න දේවදත්ත සීල ආරක්ෂා කරන සමාධිය වැඩුවා ඔක්කොම තියෙනවා නේ නේද? දේවදත්ත සිල්වත් හිටියානේ. නිරේට ගියානේ. කියන අදහස ඔබ අහලා ඇති නේද? දැන් කියන්නේ නම් දේවදත්ත සිල්වත් හිටියද? දැන් දේවදත්ත පන්සිල් ආරක්ෂා කරාද? දැන් අපි උදේ ඉගෙන ගත්තේ පන්සිල් ආරක්ෂා කිරීමෙන් ගැන නේද? පන්සිල් ආරක්ෂා කරොත් ඔබට ප්‍රමාණවත් කියලා අපි කිව්වා. දැන් ඔබට තව කෙනෙක් කිව්වොත් ඔය හාමුදුරුවෝ මොනවද කියන්නේ? පන්සිල් මොකද්ද? සිල්පද පහකින් පුළුවන්ද? එහෙනම් දේවදත්ත සිල් රැක්කනේ. නිගණ්ඨත් සිල් රැක්කනේ. දේවදත්ත සිල් රැක්කට එනම් පව්. එහෙනම් මේ අපායගේ කියලා කිව්වොත් කෙනෙක් ඔබ මොකද්ද කියන්නේ? දැන් මම කිව්වගේ මට කියන්න. ඔහොම ප්‍රශ්න සමාජගතව තියෙනවා නේ? තියෙනවා. දේවදත්ත සිල් රැක්කද නැද්ද? දේවදත්ත සීලවන්ත ජීවිතයක් ගත කරාද නැද්ද? මොකද දැන් අද උදේ අපි ඉගෙන ගත්ත දේශනාවේ තියෙනවා පංචශීලයේ සුරක්ෂිත කරගත්තොත් එයා සුගතියි. දේවදත්ත දුගතියට ගියා. අපි දේවදත්ත සීලයේ මහාන වෙලා හිටියා. සමාධිය ලැබුවා. විසංවාදී වගේ නේ බලපුවම. මොකද කියන්නේ? සිල් ආරක්ෂා කරේ නැහැ. නේද? දේවදත්ත ප්‍රාණඝාතයෙන් නිදහස් වුණාද? දේවදත්ත ප්‍රාණඝාතය කරාද? කරන්න උත්සාහ කරා. නේද? හැබැයි ਉਹ සිල් ආරක්ෂා කරන් ආවනේ. නේද? සිල් ආරක්ෂා කරගෙන සිල් සමාදන් වුණානේ. සමාදන් වුණා සමාදන් තිබුදුවා. නමුත් ਉਹ ප්‍රාණඝාතයෙන් නිදහස් වුණාද? නෑ නේද? සොරකමින් නිදහස් වුණාද? නෑ. ඔහු බය වෛරයෙන් නිදහස් වුණාද? බය වෛර ප්‍රහාණය කළාද? නෑ. අන්න ඔහු නිරයෙන් නිදහස් වුණේ නැති තැන. පැහැදිලි නේද? බය වෛර කියන දේ ප්‍රහාණය නොවුණු කෙනා නිරේ ඉපදිනවා කියලා මේ දේශනාව තිබ්බනේ වේර සූත්‍රයේදී. දැන් ඔබට පේනවද කරුණු සහිතයි ධර්මයේ කියලා? දැන් එතකොට යමෙක් ඔබට කිව්වොත් එහෙම දේවදත්ත මේ සිල් අරන් හිටියා, භාවනා කරා, සමාධි වැඩුවා, උපසම්පදා භික්ෂුවක් නේ. අයි පොයත් කරානේ. පොයත් කරන්නේ දේවදත්ත. දැන් ඉන්න භික්ෂුන් සමහරට පොය නොකරන අය ඉන්නවා. දේවදත්ත පොය කරා. නේද? සංඝ බේද කරනකොට කියනවා මම පොය කරනවා කියලා ගිහිල්ලා. සංඝ කර්ම කරනවා කියලා පොය කරනවා. කරලා තමයි සංඝ බේද කරන්නේ. එතකොට නමුත් ඔහු සිල් රැක්කද නෑ නේද? ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න ඔහුට බැරි වුණා. සොරකමින් නිදහස් වෙන්න බැරි වුණා. නේද? බුද්ධත්වයේ සොරකමින් ගන්න හැදුවේ ඔයා. නේද? රහමේර පාණිනුත් බැරි වුණානේ. නේද? රහමේර පාණියෙන් පව වලකින්න බැරුණේ යාට. ඔහු බිව්වද රහමේර? ඔහු පෙව්වා නේද? නාලාගිරිට පෙව්වා නේද? ඒක තමයි එහෙනම් වලකින්න බැරුණා යාටනේ. නේද? එහෙනම් තමන් බිව්වත් අනුන්ට පෙව්වත් ශිල්පදේ කැඩෙනවා. පැහැදිලිද? එහෙනම් දේවදත්තට බැරි වුණා බය වෛර කියන දෙක ප්‍රහාණය කරගන්න. බය වෛර උපදනා වූ කරුණු පහයි තියෙන්නේ. මේ කරුණු පහ ප්‍රහාණය කර ගැනීම දුෂ්කර වෙනවා නේද? දුෂ්කරයිනේ. ඇයි ඒ දුෂ්කරකම බැහැර කරන්න බැරි?
ඇයි දේවදත්තට බැරි වුණේ ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න? ඇයි සොරකමින් නිදහස් වෙන්න බැරි වුණේ? ඔහු වැඩි කාමසේවනේ නොකර හිටියට ඔහුට ඒක නොවී තියෙන්න බෑ නේද? ඒක කරේ නෑ කිමුකෝ. නමුත් බොරු කිව්වද නැද්ද? නේද? බොරු කියන්න නැති ඕන තරම්. සත්‍යවාදී උනේ නෑනේ. රහමෙර පානොත් උට නිදහස් වෙන්න බැරි වුණා. කියන්නේ බය වෛර කියන දේවල් හට ගන්නා කරුණු පහෙන් උට නිදහස් වෙන්න බැරි වුණා. ඇයි දැන් අපිට නිදහස් වෙන්න බැරි නම් අපි හේතුව දැනගෙන බේරෙන්න ඕන. ඒක මම කියන්නේ නැතනම්. ඇයි දේවදත්තට බැරි වුණේ? බුද්ධ වචනයට ඇහුම්කන් දුන්නේ නැහැ. බුද්ධ වචනේ දරාගත්තේ නැහැ. බුද්ධ වචනය තුළ තමයි තියෙන්නේ බය වෛර ඇති කරන කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ ප්‍රහාණය නොවන කෙනා දුස්සීලයි. ඔහු නිරේගාමී වෙනවා. ඒ බුද්ධ වචනේ. බය වෛර ඇති කරන කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ ප්‍රහාණය වීමෙන් ඔහු සීලවන්ත වෙනවා. ඔහු සුගතිගාමී වෙනවා. ඒක බුද්ධ වචනේ. අන්නේ බුද්ධ වචනේ නොදන්නාකම තමයි දේවදත්තට විපාක පැවතුනේ. ඒක නොදන්නා සියලු දෙනාට ඒ විපාකයමයි. ඒ බය වෛර හටගන්නා කරුණු පහක් තිබෙනවා. මොනවද ඒ කරුණු? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, රහමෙර පානය කිරීම. ඒ කරුණු ප්‍රහාණය නොවී තිබෙන තාක් ඔහු දුස්සීලයි. නිරේගාමී වෙනවා කියලා දැනගත්තොත් යම් කෙනෙක් ඒ කුමක් මුල වෙලාද? බුද්ධ වචනේ පිළිගැනීමෙන්. බුද්ධ වචනේ පිළිගත්තාම ඔහුට ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි? බය වෛරය ගැන ඔහු තුල දකින්න පුළුවන්. 아무ත දෙයක් නෙමෙයි නේද? බුද්ධ වචනේ පිළිගන්න විතරයි තියෙන්නේ. බුද්ධ වචනේ පිළිගත්ත ගමන් ඔහුට සිහිනුවණ ඉපදෙනවා. ඔහු තුලම බය වෛරය තේරුම් ගන්න පුළුවන්. බය වෛරය කියනවා මේ උදාහරණ වලින් හරි ඇඳලා පෙන්නන නෙමෙයි. ඒවා අවබෝධ කළ යුතු දේවල්. බය මොකක්ද කියලා හිතුවොත් අපිට ඇඳලා පෙන්නන්නද? වචන කඩලා පෙන්නන්නද බෑ. ඒක අවබෝධ කළ යුතු එකක්. ඒක පොඩි ළමයෙක් දන්නවා. ඒක දන්න දේවල් ඒවා. නේද? ධර්මයේ පිළිගත්ත ගමන් බුද්ධ වචනේ පිළිගත්ත ගමන් අපට තේරෙනවා ඇත්තයි මේ. එතකොට මේ බය වෛර තියෙන කෙනා නිරේගාමි වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් එතකොට. මොකද බය වෛරය තියෙන කෙනා බය වෛරයේ මුල් වෙලා මානසික දුක් දුම්නස් වලටපත් වෙනවා. ඔහු මෙලව පරලෝ දෙලොහිම දුකටපත් වෙනවා කියන කරුණ තේරෙනවා බුද්ධ වචනේ පිළිගත්ත කෙනාට. බුද්ධ වචනේ පිළිගත්තාම එයාට ඒක Tamanට ගැළපිලා පේනවා. Taman තුල මේක තේරෙනවා. එතකොට ඔහු පිළිගැනීම සම්පූර්ණ වෙනවා. ආය ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. අන්නේ විදිහට බුද්ධ වචනේ පිළිඅරගෙන තමා තුළ බය වෛරය නිසා මානසික දුක් දුම්නස් හට ගන්නවා. එයින් පීඩාවටපත් වෙනවා. මේ විදිහට තේරුම් ගන්න කෙනා ඒ බය වෛර හට ගන්න කරුණු බැහැර කරනවා. කරන්නේ නැහැ. ඒ මානසික දුක පීඩාව. බලපෑම සුළු සුවයක් දුක් ගොඩක් කියලා උට තේරෙනවා. දැන් සොරකම් කරන කෙනා ඊටාම සුළු සුවයක් සුවේ ලබන්නවත් ලැබෙන්නේ නැහැ. පීඩා ගොඩක්. ඉතින් මේක තේරුම් ගත්ත කෙනා කරන්නේ නැහැ. ඔහුට ඒක තේරෙනවා නම් ඔහු කරන්නේ නැහැ. ඒතර බුද්ධ වචනේ තේරුම් ගන්න කෙනා බය වෛර හට ගන්න කරුණ අතහරිනවා. ඉතින් දේවදත්තට ඒක බැරි වුණා. දේවදත්ත වෙන එකක් කරේ. වෙන දේවල් හිතන්නේ. අන්නේ නිසා ධර්මයේ අර්ථයම දැනගන්න. ධර්මයේ අර්ථය දැන නොගත්තොත් අපිටත් ওই ටිකම තමයි. ධර්මයේ මොකටද? නිරයෙන් නිදහස් වෙන්න, දුකින් නිදහස් වෙන්න. වෙන දෙයක් සඳහා ධර්මයේ භාවිත කළොත් ඔහුට වමනාස් දෙ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තියෙන්නේ විශාල උත්සව පවත්වන්නවත්, විශාල ක්‍රියාකාරකම් කරන්න, විශාල පිරිස් රැස් කරන්න, ක්‍රියාකාරකම් කරන්න නෙවෙයි. Tamanගේ තුල බය වෛරය දුරු කර ගැනීම පිණිසමයි. බය වෛරය දුරු කරගන්න 아무තු දෙයක් නෙවෙයි. බය වෛරය දුරු වෙන කරුණු නැති කර ගන්න ඕනේ. ඒ විදිහට ඒ Taman තුලින් ඒක බැහැර වෙන්න නම් බුද්ධ වචනය කුමකටද කියලා අපි දැනගන්න ඕනේ. බුද්ධ වචනේ අර්ථය මෙයයි කියලා දන්නේ නැත්නම්, කුමන අර්ථයක් ඉටු කිරීම පිණිසද කියලා දන්නේ නැත්නම් වෙනක් දෙයක් සඳහා භාවිත කරයිද නැද්ද? රත්තරන් තියන්නේ අලංකාරය පිණිස භාවිත කරන්න කියලා නොදන්න කෙනාට ඒකෙන් පිහියක් ආයුධයක් හදාගන්න පුළුවන් නේ?
පුළුවන් නේද? බුද්ධ වචනේ තියෙන නිරයෙන් නිදහස් වෙන්න, දුගතියෙන් නිදහස් වෙන්න, විමුක්තියටපත් වෙන්න කියලා දන්නේ නැති කෙනා බුද්ධ වචනේ මුල් කරගෙන ඒක පාවිච්චි කරලා වෙන දේ කරන්න බැරිද? ඈ? පුළුවන්. රත්තරන්ෙන් හදන්න පුළුවන් පිහි, තුවක්කු, වෙඩි උණ්ඩ, බෝම්බ ඕන ආයුධයක් හදතගෙන. ඈ? ඒ වගේ බුද්ධ වචනේ මුල් කරගෙන සල්ලි හම්බ කරන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්. නොයෙකුත් දේ කරන්න පුළුවන්. නොයෙකුත් දේ කරන්න පුළුවන්. දැන් දේවදත්ත කලේ එක නෙවෙයිද? එයත් බුද්ධ වචනේ පාවිච්චි කරේ. පාවිච්චි කරේ හරියට නෙමෙයි වැරදි දෙයකට. ඒතර හරියට බුද්ධ වචනේ ඇහුවනම් ඔහු දන්නවා බුද්ධ වචනේ මේකට නෙමෙයි කියලා. අර්ථය බුද්ධ වචනේ අර්ථය දැනගන්න ඕන. අර්ථය මොකටද කියලා. සීලය කුමකටද? සීලය බුද්ධ වචනේ තුලින් අපි අහන සීලය කුමකටද? බය වෛරය ප්‍රහාණය කර ගැනීම පිණිස. දවුද ඉගෙන ගත්තේ? ප්‍රාණඝාතයෙන් වැළකීම කුමටද? බය වෛරය ප්‍රහාණය කර ගැනීම පිණිස. සොරකමින් වැළකීම ඇයි? බය වෛරය ප්‍රහාණය කර ගැනීම පිණිස. වැරදි කාමසේන වැළකීම කුමකටද? බය වෛරය ප්‍රහාණය කර ගැනීම පිණිස. බොරු කීමෙන් වැළකීම කුමකටද? බය වෛරය ප්‍රහාණය කර ගැනීම පිණිස. රාමෙර පානයෙන් වැළකීම කුමකටද? බය වෛරය ප්‍රහාණය කර ගැනීම පිණිස. ඇයි බය වෛරය ප්‍රහාණය කරගන්නේ? බලන්න ධර්මයේ තියෙනවා අර්ථයේ තියෙනවා. ධර්මය ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම. ඇයි ඒක? මොකටද? ඒක ධර්මය. මොකටද ධර්මය? ඈ? බය වෛරය ප්‍රහාණය කරගන්න. බය වෛරය ප්‍රහාණය කරගන්නේ ඇයි? මානසික දුක් දුම්නස් දුරු කර ගැනීම පිණිස. මානසික දුක් දුම්නස් නිදහස් කරගන්න වලින් නිදහස් වෙන්නේ ඇයි? සුව පහසුව පිණිස. සුව පහසුව පිණිස නේද? අපි යන්නේ අර්ථය දැනගත්තොත් ප්‍රාණඝාතය අතහරිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපට ඇයි මේ ධර්මයේ කියා දුන්නේ කියලා අපි කල්පනා කරනවානේ. අපට සුව පහසුව පිණිස. මේක දන්නේ නැති කෙනා සුව පහසුව පිණිස සතුන් මරනවා. අන්තිම මොකද වෙන්නේ? මේක දන්නේ නැති කෙනා සුව පහසුව පිණිස සොරකම් කරනවා. සුව පහසුව පිණිස වැරදි කාම සේවනය කරනවා. සුව පහසුව පිණිස නොයෙකුත් දොස් සහිත දේවල් කරනවා. එකෙන් ඔහු තිබුණු සුවේ නැති කරගන්නවා. ධර්මයේ ඊළඟ දේ තමයි සුව පහසුව පිණිස සීලය පවතිනවා කියලා භාගතුන් වහන්සේ වදාළ විදිහට තේරුම් නොගන්න කෙනා තමයි අන්තයකට යන්නේ. අන්තයකට නොගොස් භාගතුන් වහන්සේ කියනවා බය සහ වෛරය හටගන්නා ස්වභාවයක් තියෙනවා. එයින් තමයි පීඩාව ඇති වෙන්නේ. කම්සප විඳ පමණින් නෙමෙයි. දැන් බත්මාලු කෑවා කියලා බය වෛරය හට ගන්නවා. ඇඳුම් ඇඳ කියලා බය වෛරය හට ගන්නවා. රත්තරන් පැලඳ කියලා බය වෛරය හට ගන්නවා. නෑ. දැන් මොන තේරුම් ගන්න. නමුත් හොරකම් කරගෙන බත්මාලු කනවා. අන්න බය වෛරය හට ගන්නවා. එහෙනම් හොරකම් කරගෙන බත්මාලු කෑමයි ධර්මානුකූල බත්මාලු කෑමයි දෙකක් නේද? අන්න තේරුම් ගන්න. ඊට පස්සේ සතුන් මරලා බත්මාලු කනවා. එතකොට ඒක දෙකක් නේද? සතුන් මරලා බත්මාලු කනකොට හොරකම් කරලා බත්මාලු කනකොට වැරදි කාම සේවනය කරන බත්මාලු කනකොට මොකද වෙන්නේ වට? බය සහ වෛරය ඇති වෙනවා. අපි සොරකම් නොකර සතුන් නොමර වැරදි කාම සේවනය නොකර බොරු නොකිය රහමෙර පානේ ඒව අතහැරලා බත්මාලු කෑවා කියලා ප්‍රණීතම ආහාර අනුභව කරනවා. බය වෛරය හට ගන්නවද? නෑ. ඊටාම ලස්සන ඇඳුම් අඳිනවා. බය වෛරය හට ගන්නවද? නෑ. පෞල් ජීවිත ගත කරනවා. බය වෛරය හට ගන්නවද? නෑ. බය වෛරය නැත්නම් මානසික දුක් පීඩා නැහැ. එහෙනම් මානසික දුක් පීඩා වලින් තොරව ප්‍රණීත ආහාර වළඳින ක්‍රමයක් ධර්මයේ තියෙනවා. නේද?
ඊටාම ලස්සන ඇඳුම් අඳින්න පුළුවන්. ඒ කොහොමද? බය වෛරය හටගන්න හේතු වෙන කරුණු අත්හැරීමෙන් ප්‍රාණඝාතය නොකර, සොරකම් නොකර, වැරදි කාමසේන නොකර, බොරු නොකිය, මත්ද්‍රව්‍ය භාවිත නොකර රස මිහිරි කොච්චර කෑවත් බය වෛර හටගන්නේ නැහැ. ඔහු නිරේට යන්නේ නැහැ. බය වෛරය අයින් වුණාම මානසික දුක් පීඩා මෙලවත් පරලොවත් දෙකේම නැහැ. බය වෛරය මෙලවත් පරලොවත් දෙලොටම තියෙනවා ප්‍රාණඝාතය කරන කෙනාට. දැන් මෙලවදී අපි හිතමු වැරදි කරන කෙනා පොලිසියට අරන් ගිහිල්ලා දඬුවම් කරද්දී වෛරය හට ගන්නනේ පොලිස් කාර්යයත් එක්කත්. අපි ඉතින් වැරදි කරන්නේ කමන්නේ ගහන එක ඔබ සාධාරණයි. ගහන්න කියලා කොන්දල්ලනවද කවුරුත්? ඔබතුමා ඉතින් අපිට මේ දඬුවම කරන්නේ මේ සාධාරණ දඬුවමක්නේ. මේ ඔබතුමා සුවපත් වෙලා කොච්චර එකක්ද? මේ මගේනේ වැරද්ද කියලා මේ සිතින් කොන්දල්ලනවා. ඈ වෛරයෙන් ක්‍රෝධයෙන් නේද කොන්දල්ලන්නේ? ඈ දැක්කද මෙලවදින් බය වෛර හටගන්නේ. ඉතින් ගහයි කියලා බය වෙනවා, ගැහුවම වෛර කරනවා නේ? නිරයට ගිහිල්ලා නිරිසතුන් වද විඳිනකොට, නිර්පාලකයෝ නිරිසතාට දුක් දෙනකොට ඔහු කියනවාද අපි වැරදි කළා තමයි ඔබලා අපට දඬුවමන්නේ දෙන්නේ. කමක් නැහැ. නිදහස් වෙන එකනේ. දඬුවම් දෙන්න ඔබලාට කරදරයක් නොවේවා. කියලා විඳීද? බය වෛර එතෙන්දී දෙගුණ, තෙගුණ, සිව්ගුණ, දහස් ගුණ, ලක්ෂ ගුණ, කෝටි ප්‍රකෝටියකින් වැඩි වෙනවා. ඒ නිසා වරදේ නිසා මෙලව හටගන්න බය වෛර අංශුවක් නම් කෝටි ප්‍රකෝටියකින් මතු ජීවිතේ වැඩි. ඒ නිසා වැරද්දෙන් නිදහස් වෙන්න ඕන බය වෛර වලින් නිදහස් වෙන්නයි. බය වෛරෙන් නිදහස් වෙන මානසික සුවයට. දැන් වැරදි කරන කෙනා මෙලවදීම මානසික දුක් දුම්නස් විඳිනවා. මතු අපායේ මානසික දුක් කොච්චර තියෙයිද? හිතා ගන්න පුළුවන්ද? പ്രേත ලෝකේ මානසික දුක් කොච්චර තියෙයිද? භාගතුන් වහන්සේ දේශනා කරනවා പ്രേත සතුන්, ප්‍රේතීන් තමන්ගේ ගෙවල් ආසන්නයේ ඇතම් ප්‍රේතීන් ඉන්නවා. සමහර ප්‍රේතීන් ගෙවල් වලම දොර මුල්ලේ ඉන්නවා. ගෙවල් වල වැටවල් ළඟ කඩුල්ලේ ඉන්නවා. ඒ අයට පේනවා ළමයි ලපට උයාගෙන කනවා රස මිහිරි. උත්සව පවත්වනවා, විනෝද වෙනවා, ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නවා. තමන්ගේම සේවකයෝ තමන්ගේ ආභරණයි තම පළඳන් ඉන්නවා පේනවා. ප්‍රේතීන්ට. දැන් එයාට මොකද හිතෙන්නේ? ඊළඟට ප්‍රේතීන් එලවන්න කට්ටඬුවේ අරන් යනකොට ප්‍රේතීන්ට කොහොම බය හිතෙන්නේ නැද්ද? හාමුදුරුවෝ වඩිනකොට ප්‍රේතීන්ට කොහොම බය හිතෙන්නේ නැද්ද? ප්‍රේතීන් අතරම අරගල හට ගන්නකොට තමන්ගේම දරුවෝ හොඳට අනුභව කරනවා තමන්ට මුකුත් නැහැ. ස්වාමියා අනුභව කරනවා බිරිඳ පෙරේත ලෝකේ මුකුත් නැහැ. බිරිඳ අනුභව කරනවා ස්වාමියා පෙරේත ලෝකේ මුකුත් නැහැ. පේනවා දැන්. කොච්චර බයක්, වෛරයක්, ක්‍රෝධයක් හටගන්නද? තමන් ලෝභයෙන් පරිහරණය කරපු ආභරණ ටික වෙන කෙනෙක් පරිහරණය කරනවා. පේනවා දැන් ප්‍රේතියට. අල්ලන්න එපා කියලා කියන නේද? පුටුවක ඉඳ ගන්න දෙන්නේ නැහැ. හොඳ මිනිස් ලෝකේ ඉන්නකොට. ඉඳ ගන්න එපා. බිම ඉඳ ගන්න කියනවා. මලන් පස්සේ සේවකයෝ ඉඳ ගන්නවා පුටුවේ. දැන් ප්‍රේතිට පේනවා. කොහොම කේන්තියක් එන නැද්ද? කොහොම වෛරයක් ඇති නැද්ද? එහෙනම් මෙලව බය වෛර යම්සේද ඊට වඩා කෝටි ප්‍රකෝටිකින් ඊළඟ ජීවිතයේ බය වෛර වැඩි වෙනවා. බය වෛර නිසා මෙලව මානසික දුක් යම්සේද පරලොවදී බය වෛර නිසා හටගන්න මානසික දුක් පීඩා ඔහුලන්ට විඳින්න බෑ. ඒ නිසා තමයි නිරය දුක් සහිත තැන් කියලා කියන්නේ. ඒ නිසා තමයි නිරේ වැටෙන්න පෙර නිදහස් වෙන්න කියන්නේ. නිරේ වැටිලා නිදහස් වෙන්න බෑ. නිරයෙන් නිදහස් වීම ලබන්නේ මෙලවදී, ලැබිය යුත්තේ මෙලවදී. ඒ නිසා ධර්මයේ අර්ථය නිරයෙන් නිදහස් වීම කියලා තේරුම් ගන්න. ධර්මයේ අර්ථය දුකින් නිදහස් වීම කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් ඔබටත් හිතෙන්න පුළුවන් ධර්මයේ අර්ථය වාද කිරීම, වාදින් පැරද්දවීම, අන් අතර ප්‍රමුඛත්වයේ ගැනීම, අන් අතර කරුණු පෙන්නලා නායකත්වයට පත්වීම, එහෙම නැත්නම් උපාධියක් ගැනීම, එහෙම නැත්නම් නාට්‍යයක් ලිවීම,
එහෙම නැත්නම් නාට්‍යයෙන් ආදර්ශයක් ගැනීම රටට. එහෙම නැත්නම් රටේ පාලකයා ධර්මානුකූල කිරීම ධර්මයේ අර්ථය. රටේ පාලකින සෙත් පැතීම ධර්මයේ අර්ථය. එහෙම නැත්නම් වැස්ස වහිනකොට පායන්ට කියන එක ධර්මයේ අර්ථය. පායනකොට වහින්ට කියන එක ධර්මයේ අර්ථය. ඕ මේක එක හිතෙන්න පුළුවන් නේ. ඈ? හිතෙන්න පුළුවන්ද බැරිද? හරි අර්ථය දන්නේ නැත්නම් මොකට හරි නේ. දැන් gadවල බිත්තිරක දන්නේ නැත්නම් වාඩි වෙන්න හරි ගන්නව නේද? ඈ? ඒ වගේ ධර්මයේ අර්ථ එකයි අනර්ථ කෙරවලක් නැහැ. අර්ථ එකයි තියෙන්නේ දුකින් නිදහස් වීම. ඒ අර්ථයේ දන්නේ නැති කෙනා පිළිනොගන්න කෙනා අනිත් ඕන දෙයකට ඒක යොදා ගන්නවා. ඒ නිසා ධර්මයේ අර්ථය තේරුම් ගන්න අර්ථයට පැමිණෙන්න පුළුවන්. ධර්මයේ අර්ථය නොදන්න කෙනාට කවදාවත් ධර්මයේ අර්ථයට ලබන්න බෑ. ඔවුන් ශාසනයට ඔවුන් අතින් හානියක් පමණයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි සෙත් පතනවා ඔබ සියලු දෙනාටම අපගේ භාගතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ අර්ථය තේරුම් අරගෙන කාමසුකල්ලිකාණු යෝගයේ අත්තිකිලමතාන යෝගයේ කියන අන්ත දෙකට නොගොස් උපාසක උපාසිකාවන් පිණිසත් මධ්‍යම ප්‍රතිපදාව පොදුයි භික්ෂු භික්ෂුන්ට පමණක් නොවේ. ඒ නිසා උපාසක උපාසිකාවන් තමන්ට සුදුසු තැන ධර්මයේ තුල පිහිටාවා කියලා අපි සෙත් පතනවා. ඒතර ඔබට හිමි මධ්‍යම ප්‍රතිපදාවෙහි ඔබට හිමි අන්ත දෙකට නොගොස් ඔබ පිහිටි යුතු තැන තමයි නිති පංචශීලය පොහොයට මහරහතන් වහන්සේලා අනුකරණය කරමින් අටසිල් සමාදන් වී උපෝසතය ආරක්ෂා කර ගැනීම ඔබට හිමි තැන. එයයි කියලා දැන ගැනීමෙන්ම ඔබ සම්මාදිට්ඨියට පැමිණ එහි පිහිටනවා. අපි යලි සෙත් පතනවා ඒ උතුම් ධර්මයේ තුල උතුම් ප්‍රතිලාභ ලබන්නට සිළු දෙනාට භාග්‍ය උදා වේවා.